නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මිගෝ අරඤ්ඤම් හියතා අබද්දෝ යේනිච්ඡකං ගච්ඡති ගෝචරාය විඤ්ඤෝනරෝ සේරිතං පෙක්ඛමානෝ ඒකෝචරේ කග්ග විසාන කප්පෝති. ධර්මානුශාසනාවේ සදහවර අනුග්‍රහක දායකත්වයේ දරුවා වූ පවුලේ අය ප්‍රමුඛ සදහම් දේශනා නරඹනු ලබන සදහැවර පින්නතුනේ, අනුග්‍රහක බවතුන් අපට අකුරු තුනක වචනයක් දීලා තිනවා. නිවන නිවන. මම හිතන්නේ මේ නාලිකාවට ආපු දා ඉඳලා කතා කරන්නේ ගැන. ඒ නිසා ඒක විවිධ පැතිවලින් කතා කරන්න මම කැමතියි. දැන් සමාජයේ ගැඹුරු අවබෝධයක් නැතිවම ඒක සම්බන්ධයෙන් කොහොම හිතනවද දන්නේ නැහැ. උණුන්ට අදාළයි. මරණින් පස්සේ තිබෙන දෙයක්, අනාගත බුදුවරු විසින් බණ කියනකොට නිකම්ම ලැබෙන දෙයක්, එහෙම කියලා තම තමන්ට අදාළ අදහසක් හිතේ හදාගෙන ඉන්න පුළුවන්. නමුත් ඔබ පුහුදුන් පුද්ගලයෙක් නම් ඔබට කවදාවත් නිවන් ඕන නැහැ. මන්දයත් කියන්න තියෙන කතාව තමයි සාගරයේ සිට ගොඩට ඇවිදින් ආපසු සාගරයට ගොස් ගොඩබිම වර්ණා කරන්නට එත්තු ගන්නට මාළුන්ට උත්සාහ කළා වූ ඉබ්බාගේ කතාව. ඉඳලා හිටලා මම මොක කියනවා. දැන් මත්ස්‍යයා කියන සතා වතුරින් ඔක්සිජන් අරන් හැදෙන කෙනෙක් නේ. ඌ හැදිලා තින්නේ මේ විදිහට. ඌට ගොඩබිමට එන්න වරක් නැහැ. ආවොත් යන්නේ නැහැ. ඒ බිලි කොක්ක දැලක වැටලිලානේ එන්නේ. මේ උපමා කතාවක්. නමුත් ඉදිබුවා දෙපැත්තෙම ඉන්න පුළුවන් සතෙක්. ගොඩබිමට ඇවිදින් බිත්තර දානවා, වතුරෙත් පීනලා යනවා, ගොඩබිමත් ඉන්නවා. එතකොට මේ කතාව හදලා තියෙන්නේ ඉදිබුවා දවසක් ගොඩබිමට ඇවිදින් වැල්ලේ අවුව තැප්පයි කියලා. විතරක් නෙමෙයි, හුලං වැදෙනවා. වැල්ල කෙලවරට ගිහින් පැලෑටි වල කොළ කඩාන කනවා. වැල්ලේ ඇවිදිනෝ. බොහොම දේවල්. මෙහෙම දවසක් ගත කරලා ජලාශයට ගිහින් යාළු මාළුවෙක් හම්බ වෙලා කියනවලු. මාළුවා දන්නේ ජලාශය ගැන විතරයි. යාළුව එක නෙමෙයි, මේ වතුරේ මේ එච්චර දෙයක් නැහැ. මෙහෙම ගොඩබිම කියලා එකක් තියෙනවනේ. ඒ අවුව තියෙනවා, හුලං තියෙනවා, පැලෑටි තියෙනවා, වැල්ලේ ඇවිදින්න තියෙනවා. මාළුවා කියනවා ගොඩබිම බොරු කියන්නේ. මම කවදාවත් දැකලා නැහැ, එහෙම එකක් නැහැ කිව්වා. ඇත්තනේ. මෙන්න මෙතන ඉඳලා බලන්න මේක තුල. පෘථග්ජන මිනිස්සුන්ට කවදාවත් නිවන් ඕන නැහැ. මේ මෑතදිත් මම දැක්ක කෙනෙක් කියලා තිබුණා මේ ලංකාවේ ඉන්න අයට නිවනක් ඕන නැහැ කියලා. මොකද වුන් පෘථග්ජන භාවය තුල සසරට ඇලිලා සසරේ සැප තියෙනවා කියලා හිතන අය. ඒ හරි හම්බ කරගන්න දේවල්, එහි අයිති කරගන්න දේවල්, එහි ඇති වෙන මේ ඇලුම් ගැටුම් තමයි උන්ට දැනෙන්නේ. ඔවුන් මෝහෙන් අන්ධ වෙලා, ලෝභයෙන් අන්ධ වෙලා, ද්වේෂයෙන් අන්ධ වෙලා. අන්ධ වුණාට පේන්නේ නැහනේ. එනිසා තථාගතයන් වහන්සේ ගමින් ගමට යමින් කරුණ පැහැදිලි කිරීමේදී සවන් දුන්න අයට, උන්වහන්සේට සවන් දුන්න අයට
ඔවුන් දකින්නවට වඩා එහාට යම් දැක්මක් ඇති වුණා. එනිසා මේ ජීවිතය දකින්නවට වඩා ඉඩම් අයිති කර ගැනීම, විවාහ වීම, මව්පියන් බවට පත්වීම, ඉහළ තනතුරට ගොස් මුදල් හදල් ලැබීම කියන මේවා පුරුෂාර්ථ පරමාර්ථ වශයෙන් දකින අයට බුදුවරුන්ට සවන් දීම ඊට වඩා එහාට ගැඹුරු අර්ථයක් පෙන්වන තැනකට මං පෙන්නනවා. දැන් බුදුරුන් පැහැදිලි කිරීම පිළිබඳ අවබෝධයක් නැති මේ සමාජය සුඛී දරු පරම්පරාවලට අධ්‍යාපනය ලබා ඉහළ තැනකට යන එක තමයි පරමාර්ථය කියලා උගන්වන්නේ. ඔවුනුත් උපකල්පනය කරනවා. ඉතින් ඉහළට ගියාපුවම කොළ වැඩිපුර හම්බ වෙනවා නම් කඩදාසි කොළ, කාසි කොළ, එවෙන් වාහන ගන්න පුළුවන් නම්, ඉඩකඩම් ගන්න පුළුවන් නම්, ගෙවල් දොරවල් හදන්න පුළුවන් නම් ඉතින් මැරෙනවනේ, කවදත් මැරෙනකල් ජීවත් වෙනවා. එහෙම භෞතිකවාදයට නැඹුරුනා වූ අධ්‍යාපන රටාවක් තුළ තමයි දරුවොත් හැඩගස්සලා තියෙන්නේ. මේ ඒකපාක්ෂික අධ්‍යාපනය මිනිසා දුකින් බර කරනවා. මේක ඒකපාක්ෂික අධ්‍යාපනය මිනිසා උගතෙක් වෙන්න ඒ උගත්කම හොරකමට, බොරුවට, කපටිකමට, වංචාවට, ප්‍රයෝගයට යොදන්න පුළුවන් කෛරාටිකයෙක් කරනවා. දැනටත් ඔබ මේවා දකින්න ඇති, ඉදිරියටත් දකින්න හම්බ වෙයි. ඒ නිසා මේ සම්බන්ධයෙන් මේ ඔබ ඉදිරිපත් කරන මේ මාතෘකාව සම්බන්ධයෙන් වැදගත් වෙන්නේ ඊට එහා දෙයක් දකින්න පුළුවන් කල්යාණ මිත්‍ර සේවනය. දැන් නීතිය දකින්නේ මෙලොව වශයෙන් කරන වැඩ වැරදි දඬුවම් දීම කියලා විතරනේ. බුදුසමයේ පින්පව් විපාක විශ්වාසය ඊට එහායි පෙන්වනවා ඔබට. ඔතනින් දඬුවම ඉවර නැහැ. රජය දඬුවම් දුන්නට වඩා ඔබ රජයෙන් බොරු කියලා බේරේවි. නමුත් ඔබේ හදවත ඔබට ඉදිරියේදී දඬුවම් කරනවා. ඒක පෙනෙන්නේ නැති එකක් නේ. මිනිස්සුන්ට පෙනෙන්නේ නැහැ. නමුත් බුදුවරු ඒ පිළිබඳව අදාරලා තිබෙන්නේ මනා දැක්මකින් යුක්තව. ජීවිතෙන් එහාටත් කයක් නැති වුණාට අදාළ හේතුඵල න්‍යායක් තුළ මේ ක්‍රියාකාරකමකට අදාළ විපාක වාරය. ඒක පෙනෙන දෙයක් නෙවෙයිනේ. නමුත් මහණෙනි මම යම් දෙයක් විස්තර කරන්නේ කවුරුවත් කීවට නෙවෙයි, දැනගෙන දැකලා කියලායි වදාරන්නේ. අනේ එතකොට මිනිසා ජීවිතෙන් එහා පැත්තට ජීවිතයක් පෙනෙන්නේ නැති මිනිසා, කරන ක්‍රියන වැඩවලට සිත මුල් වෙන බව දන්නේ නැති මිනිසා පුද්ගලයෙක් වශයෙන් ලෞකික අභිවෘද්ධියන් සපුරා ගැනීම සඳහා කාලය, ධනය, සමය සහ හැකියාව කැප කරනවා. නමුත් මේ මිනිසාට මේ ලබා දෙන දසවස්තුක සම්මාදිට්ඨිය තුළ යම් කිසි ශික්ෂණයකට පත් වෙනවා. මේවා පරලෝකටත් බලපාන වැඩ, ඉදිරියටත් විපාක විඳින්න සිදුවෙන බැවින් දුක් විපාකයට අකමැති ඔහු සැප විපාක පැත්තට නබුරු වෙනවා. ඇතැම්ම මේක බෞද්ධකම, මේක නිවන් මඟ කියලා ඊළඟට හිතනවා. ඔන වර්තමාන චින්තනයේ හැටි. දාන, සීල, භාවනා සහිත පෘථග්ජන ස්වභාවය අනුගමනය කරන්නා වූ පුණ්‍ය මාර්ගය නිබ්බාන මග්ගං ගමනම් මග්ගං කියලා හිතනවා. ඒ තවත් වැරැද්දක්. වන්දයත් එක පෘථග්ජන භාවය තුළ භවයේ ගමන් කිරීම හොඳට හතට හරවන්න පුළුවන්. භව නිරෝධය නොතේරෙන පුද්ගලයන් සඳහා පමණක් නිර්දේශිත දෙයක්. නමුත් තථාගතවරු සම්බන්ධයෙන් සඳහන් කරන්නේ භව නිරෝධාය ධම්මං දේශේති. ඒ භව නිරෝධයක් අවශ්‍යයි. නිරෝධය කරන්නේ කොහොමද කියන එක පිළිබඳව තථාගතවරු පැහැදිලි කරලා තියෙනවා. තථාගතවරු ඒක පාසල් පොතේ හරි, විභාගෙලින් ප්‍රශ්න පත්‍රයේ හරි නෑ. එය නුවණින් දකින්න ඕන දෙයක් කරවම ඇසට පේන දෙයක්වත් නෙවෙයි. එවිට තථාගතවරු වදාළපු වදන්වල ඉගැන්වීම් කෙරෙහි විශ්වාස තබමින් අනුමාන ඥානයක් ඔස්සේ අපි
මීට වඩා හොඳ සැපතක් හොයන්න යන්න ඕන. දැන් අපි මේ පිළිබඳව අදාළ පැහැදිලි කළා වූ ගාථාවක් දෙකක් තිබෙනවා. පෙර සවන් දුන්නේ නම් මෙලහට පාඩම් වෙලත් ඇති 7-8 කතාවක් කියලා තියෙන නිසා. යංච කාම සුඛං ලෝකේ යංච දන් දිව්‍යං සුඛං. ඔන්න ඔබට පේන අර මාළුවාට පේන වතුරේ තියෙන පැලෑටි කඩාන කාලා ගල් මල් අස්සේ ඇවිදලා ඉන්න එක. උට සැප. අර ඔබ කියන ධනයෙන් අනිකුත් කාරණාවලින් ඔබට ලැබෙන්නා වූ සැපතක් ඇද්ද? ඒ වගේම ඒවා උදව් කරගෙන ලෝකෙට තියෙන දේවල් ආශ්‍රයෙන් සතුට වලින්ද පස් දොරක් යොදාගෙන සතුට වෙනවද? පංචකාම සුඛය, කාම සුඛය. ඒ වගේම අර හරි වැරදි තේරුම් අර ගැනීම තුළින් වැරද්දෙන් ඉවත් වෙලා මිනිසෙක් වශයෙන් ජීවත් වීම තුළ සිදුවෙන්නා වූ අනාගත පැවැත්මේ ප්‍රතිඵලයක් වශයෙන් දෙවියන් අතරට යනවාද? හින් කයක් නැති බැවින් ජරාවකුත් නැති ව්‍යාධියකුත් නැති පව් නැති බැවින් දුක් විපාකයකුත් නැති පුණ්‍ය විපාකයේ විඳිනවා. යංච ඉදං දිව්‍යං සුඛං. මේ සුඛ දෙක නෑ නෙවෙයිනේ බුදුන් වහන්සේ වදාරන්නේ. මේ දෙක එකතු කරනවා උන්වහන්සේ. කාම ලෝකයේ දිව්‍ය සුඛය, කාම ලෝකයේ එකතු කිරීම දිව්‍ය සුඛය. එහි යන්න පෙර මිනිසාට ලබා ගන්න පුළුවන් සුඛයක් ගැන බුදුන් වහන්සේ වදාරනවා තණ්හක්කය සුඛය, නිබ්බාන සුඛය කියලා. තණ්හක්කය තණ්හාව ශය කිරීමෙන් ලැබෙන සුඛය නැත්නම් නිර්වාණය නැමැති සුඛය. දැන් කලං නග්ගන්ති සෝලසින් අර තත්ත්වයටපත් වෙන්න නිබ්බාන සුඛය එකතු කිරීම කාම සුඛය වැඩි කිරීම 16 සමානයි නිබ්බාන සුඛය. 16න් වැඩි කරන්න වෙනවා. 16න් එකක් තරම්වත් වටින්නේ නැහැ. එහෙනම් 16න් 15ක් තරම් විශාලයි බුදුන් වහන්සේ වදාළ සැනසීම. අර ඔබට පෙනෙන්නේ ඔබ හොයන මේ සැනසීම ලොකු දෙයක් කියලා. නැවත නැවතත් මේ ඉඳුරන් පිළිවීම තුළ ඒ සඳහා අවශ්‍ය කටයුතු කිරීම තුළ නැවත නැවතත් ඒ හොයා යාම. ඒ හොයා යාම මේ ලෝකේ උපන් ඕනෑම මිනිස්සෙකුට කාලීන අභියෝග වලට මුහුණ දෙන්න සිදු වෙන. ඒ වගේම පුහුදුන් මට්ටමේ ලෝකයේ බැලීමෙන් සිදුවෙන දෘෂ්ටියට අහු වෙන විශේෂ වචනයක් ඒක මතක තියාගන්න. ලෝකයේ ඉතින් හරිත වර්ණයි. නමුත් අපි කහ පාට හරි රතු පාට හරි මේ විදුරු කණ්ණාඩි දෙකක් දා ගන්නවා. දැන් මුළු ලෝකෙම කහ පාටයි එක්කිනකොට තව කෙනෙක් කහ පාට. ඒ ලෝකේ කහ පාට වෙලා නැහැ කණ්ණාඩියේ හැටි. ඔබටත් මේ අත්දැකීම තියෙනවද නැහැ මට මේ අත්දැකීමක් තියෙනවා ළමා කාලේ. අපි ආසයි එහෙම බලන්න. මෙන්න මේ පෘථග්ජනයා සතු දැක්ම එක එක කණ්ණාඩි වලින් ලෝකෙ දපුවහම පේනවා වගේ ලෝකේ තියෙන දෙයක් පේන්නේ නැහැ. තමන්ගේ සිතේ තියෙන දෙයක් පේන්නේ. මේකමයි මේ නානත්ත් කායා නානත්ත් සංඥා එහෙම නැත්නම් මේකමයි මේ විවිධත්වයේ තුල විචිත්‍රත්වයේ තුල ගැටවීම් වලට හේතුව. එකඟතාවයට එන්න බෑ මොකද එක එක කෙනාට පේන හැටි ඔවුන්ගේ දැක්මට මතයට අනුව. දේශපාලන පක්ෂ 80ක් රටේ තිබුණොත් 80ම රට හදන්න යන්නේ උන්ට වෙනම දර්ශනයක් තියෙනවා. ඒක විතරයි හරියන්ට වැරදි. කොසල් රජුරොත් ඉතින් ඔය එදා තිබිච්ච ආගමික මත සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න ওই වැඩේ කරයි කියලා තියෙනවානේ. ජනතාවක් රැස් කරලා පිට්ටනියකට අන්දයෝ ටිකක් එන්න කියලා ඇතකුත් පිට්ටනියට ගෙනල්ලා ඇතා හඳුනා ගැනීමේ ප්‍රදර්ශනයක් තිබුණා. නමුත් මේක ක්‍රමික වැඩක්. මේ අන්දයින්ට ඇතාගේ හැමතැනම අතවත ගන්න දෙන්නේ නැහැ. එක දෙයයි දෙන්නේ. එතකොට හොඬ වෙලා අත ගන්නවා. දැන් නිර්ණය කියන්න ඇතා පොල්ලක් වගේ. කන අත ගන්නවා. ඇතා කුල්ලක් වගේ. කකුලක් අත ගන්නවා. ඇතා වංගෙඩියක් වගේ. උදරය අත ගන්නවා. ඇතා අටුවක් වගේ. වල්ගේ අත ගන්නවා. ඇතා කොස්සක් වගේ. හරිද නිර්ණය?
පටුයි නේද? සමස්තය හඳුනාගෙන නැහැ නේද? රජතුමා කියනවා ඔන්න ඔය එක එක ආගමිකයින්ගේ මතත් ඔක්කොම ඔන්න ඔය ඇත හඳුනා ගැනීම වගේ පටුයි කියලා. එනිසා මේ ඔබේ ඇසට පේන දැක්ම පටු දැක්මක්. මේකෙන් ලෝකේ හඳුනා ගන්න බෑ. සර්වඥවරුන්ගේ ඇස චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝක උදපාදි දක්වා දැක්ම ගැඹුරට යනවා. ස්වයම්බූ ඥානයකින් ප්‍රත්‍යක්ෂ ඥානයකින් උන්වහන්සේලා මේවා පැහැදිලි කරනවා. අනේ එතනදී මිනිසාට විශේෂ තැනක් හමු වෙනවා. විශේෂයෙන් බුද්ධෝත්පාදයක උපදින මිනිසාට, සදහම් හමු වෙන මිනිසාට. අර ඇතා හඳුනාගත්ත අන්ධයින්ගේ ස්වභාවය වගේ තමයි පෘථග්ජන මිනිස්සුන්ට සසරයි නිවනයි දිව්‍ය ලෝකෙයි මේවා පේන හැටි අපායයි. ලෝකෙ සපයි. ඒ නිසා එහෙම ලෝකේ ජීවත් වෙන්න ගිය අය අතර ලෝකේ අම්මට්ටමක නීතිය පිළිපදින රටක් තිබුණොත් තරමක් සාමකාමී වෙයි. නමුත් නීතියට එහා යන්න ගියොත් ඊට පස්සේ ඒක පිස්සන් කොටුවක් බවට පත් වෙනවා. පව්පින් නොතකන නීතිය නොතකන අය ආත්මාර්ථකාමීන් බවට පත් වෙලා ලෝකෙම අයිති කරගන්න තනියෙන් භුක්ති විඳින්න සටනට පිවිසෙනවා. එතකොට ඔවුන් සිතින් පිරිහෙනවා. සිතින් දුකට හේතු වර්ධනය කරනවා. අන්න ඒක මේ අය දන්නේ නැහැ. බුදුවරු ලෝකෙට පහළ වෙලා මිනිස්සුන්ට පෙන්වන්නේ දුකට හේතු වර්ධනය කරන එක නවත්තලා ඒවා අයින් කරගන්න කියලා. දුකට හේතු බාහිර වස්තු වල නැහැ බුදුන් වහන්සේ වදාරන පරිදි. ඒක තමන්ගේ හිතේ තියෙන දෙයක්. මේ නිසාම මිනිසා තමන් කරන මාර්ගයේ ප්‍රතිඵලයක් වශයෙන් ජීවිතාසානයේ දුක්ඛ සහගත දුක් බහුල වෙන බව අන්තිමට දැනගත්තට දැන් හදන්න බෑ. ඒ තමන්ගේ දැක්මේ වැරද්ද නිසාමයි මේ ජීවිතේ නිරයක් බවට පත් කරගන්න කියන එක උන්ට තේරෙන්නේ නැහැ. ඒ නිසාම ඉතින් මේ සමාජයේ පවතින මතිමතාන්තර ඔය කියන නිවන් දකින්න මේ ජීවිතේ බෑ. ඔය කියන නිවන් දකින්න කාන්තාවන්ට බෑ. ඔය කියන නිවන් දකින්න ගෙදර ඉඳන් බෑ. ඔය කියන නිවන් දකින්න රස්සාවත් එක්ක කරන්න බෑ. ඔය නිවන් දකින්න කැලේටම යන්න ඕන. මහාන වෙන්න ඕන. සිවුරක් පරවන්න ඕන. බිම ඉඳගෙන ඉන්න ඕන ඇස් දෙක පියාගෙන. තව ඉතින් කටුක ප්‍රතිපදා ගන්න ඕන. ඔය එක එක්කෙනාට පේන හැටි. ඒ තමයි කණ්ණාඩි. ඔය කණ්ණාඩි දාගන්න ඉස්සර වෙලා බුදුවරුන්ට බුදුන්ගේ දේශනාවලට සවන් දීලා ඔබ හඳුනා ගන්න. බුදුවරලෝ පහළ වෙලා නිවීම දේශනා කරයි කියලා මේ ජීවි ලෝකේ තියෙන දේශපාලනය නතර වුණේ නැහැ, පෞල් ජීවිත නතර වුණේ නැහැ, මව්පියන් බවට පත් වෙන එක නතර වුණේ නැහැ. මරණය නතර වුණෙත් නැහැ. ඔවත් නතර වුණේ නැහැ. නමුත් බහුතරයක් බුදුන් වහන්සේට සවන් දී ජීවත් වෙන පිරිස වුණොත් පව්පින් වලට හදන්න බැරි, නීතියට හදන්න බැරි හැදුන රටක්. රට හැදුනා නෙමෙයි මිනිස්සු හැදුන අය බාටපත් වීම තුළ හැදුන රටක් හදන්න පුළුවනි. දැන් ඔය අනාගත බුදුන් වහන්සේගේ ශාසනය නිවන ප්‍රාර්ථනා කරන එදාට තමයි බෞද්ධයින්ගේ රට හැදෙන්නේ. එදාටත් බුදුන් වහන්සේගේ බණ අහන අය බෞද්ධයෝනේ. එතකන් ඉතින් මේ පරිහාන මාර්ගේ යන්න වෙනවා. දවසෙන් දවස පිරිහිනට යන්නේ. දැන් ඉතින් 2500ක් ගිහින් තව 2500කින් ඉවරම වෙනවා කියලා අනායකය කියන්නත් දක්සයි හරියට. ඔබ මේ සසුන නැති කරන කොටස්කරුවෙක් බවට පත් වෙන්න එපා කවදාවත්. ඒ අනාවැකි ඇත්ත කරන්න ගිහින්. ඔබ මේ සසුන ඔබෙන් පසු අයටත් සසුන කියන්නේ මේ තථාගතවරු එලි කළා රහස. පරපුරින් දෙන්න ආසේ ඉදිරියට දෙන්න. මන්දයත් අපට තේරෙනවා බුදුරුකෝ එලිපු සත්‍ය එලි කරගන්න බැරි වුණොත් ආය උපදින මිනිසුන්ට දුක් කරුණාම දිව්‍ය ලෝකේ ආම ඇරුණාම පින් ඇරුණාම ඊට එහාට දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් නන්නේ. එය රැකගත්තේ
මේ පෘථග්ජන කියන පරපුර අතර ඉඳලා දැක්ම වෙනස් කරගත්ත ආර්ය පරපුර. භික්ෂුව භික්ෂුණී උපාසක උපාසිකා ප්‍රධාන වශයෙන් භික්ෂු භික්ෂුණී. ඔවුන්ට පෙනුණා වෙන්නේ නැති මේක විනාශ වුණොත් බුදුරු හෙලි කරගත්ත දේ ලෝකේ අනාතයි. රැක ගන්න ඕනේ කියලා. ඒ රැකගත්තේ කා වෙනුවෙන්ද කියලා ඔබ හිතන්නේ නැද්ද? ඔබ වෙනුවෙන්. නැත්නම් මේ පොට්ටික කොහේ හරි කබඩ් එක දාලා හඳුන් කුරක් කරලා වැඳ වැඳ ඉන්න කියලා ඔබ හිතනවාද? නෑ. ඒ බුදුන් දෙසූ දේ අර්ථයෙන් යම් කිසි විපරීතයක් පරිවර්තනයේදී වෙනස් වීමක් වුණත් දෙසූ දේ පිළිබඳව පෙළ දහමක් රකින්නේ අනාගත පරපුරට ගන්න. ඒක සවන් දීලා ඔබ ඔය හිතන මති මතාන්තර හරිද වැරදිද කියලා බලන්න. සමහරට ඔබට විවාහේ වැරදි. දරුවන් හදන එක වැරදි. හරි හම්බ කරන එකත් වැරදි. ගෙවල් දොරවල් හදන එකත් වැරදි. ඒවා වැරදි විදිහට කියන්න පුළුවන් මේ රටේ. ඒ හේතුව අතහැරීම කියන පදයට අම්මා තාත්තා අතහැරීම, ඉඩකඩම් අතහැරීම, ගෙවල් දොරවල් අතහැරීම කියන අර්ථයකින් බලන නිසා. ඔන්න ඔය පාට කණ්ණාඩියේ හැටි. මගේ ළඟ පොතක් තියෙනවා. මේ වෙනවා කුද්දක නිකාය සුත්ත නිපාත කියලා. ඉතින් මම මේක ඔය කියවලා සතුටු වෙනවා ඉන්න ගමන්. ඉතින් මට සමහර වෙලාවට හිතෙනවා මේකෙන් ගාතාවක් අරගෙන පැයක් කතා කරන්න ඕන. මේ එක එක සමාජයේ තියෙන මත පිළිබඳව මේකෙන් පෙන්වන පැහැදිලි කිරීම තේරුම් ගන්න. ඒ නිසා තමයි මම මේ ගාතාවක් අරගෙන ඒකට පසුබිමක් සකස් කළේ ඔබට කියන්න. මිගෝ අරඤ්ඤම්හි යතා අබද්දෝ. මුවා මොකද කැලේ ඉන්න සතෙක්නේ වත්වද්ද උද්‍යානයේ කරුණාම ආරණ්‍යයේහි මිගෝ හරි මිගා හරි මේක එකෙක් තමයි මෙතන දීලා තියෙන්නේ. මම මේ ගහයට ඉන්න ඕන, මම මේ ගල් ගුහාවේ ඉන්න ඕන, මම මෙතන විතරක් කන්න ඕන කියලා එහෙම එකක් එයාට නැහැ. යතා අබද්දෝ යම්සේ බැඳිලා නැතුව. කැලේ තියෙනවා. කැලේට ඉන්න පුළුවන්, කැලේ උගේ නෙමෙයි. ඌට කැමති පරිදි නිදා ගන්නවා, වතුර බොනවා, කෑම හොයනවා, මුළු කැලේ පුරාම ඔහු ඇවිදිනවා. මොකද බැඳිලා නැහැ. යේන ඉච්ඡකං ගච්ඡති ගෝචරාය යේන ඉච්ඡකං යම් පැත්තකට කැමතිද? බැඳලා නැති හින්දා ඇවිදිනවා. මොකටද? කෑම හොයාගන්න. ගෝචර කියන එකේ තේරුමයි. මේ උපමාවක්. ඔන්න බුදුහාමුදුරන්ට පේන දේවල්. ඔබ මේ චරිතයට පණ දෙන්නේ කොහොමද? කුමක් නිසාද කැමති කැවන්තනට යන්නේ? කැලේ හිටියට අබද්දෝ බැඳලා නැති නිසා කියලා. ඔබ දන්නවද බන්ධන සූත්‍රය ඔබට කියන දේ? මම ළඟදී දවසක බන්ධන සූත්‍රය ආපහු කියන්න අල්ලාගද කිව්වේ නෑ. මේ අසුත පුතග්ජනයා කියන එක්කෙනා රූපට බන්ධන බද්දෝ සාන්තර බාහිර බන්ධන බද්දෝ රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට වෙන්න පුළුවන්. නැත්නම් ඇතුළත බාහිර දෙපැත්තෙන් බැඳිලා. බද්දෝ ජායති උපදින්නෙත් බැඳිලා. බද්දෝ මීයති මියන්නෙත් බැඳිලා. බද්දෝ අස්මා ලෝකම් පරන් ලෝකම් ගච්ඡති. අපාය ගියත්, දිව්‍ය ලෝකෙ ගියත්, බබලෝ ගියත් පරලෝ යනවා නම් බද්දෝ. ඒ බන්ධනය ඔය කියන එකක් නෙවෙයිනේ. අන්න මේ මුවාගේ කතාවෙන් කියන්න හදන්නේ මුවාගේ කැලේ හොඳ නෑ, කැලෙන් පිටට යනවා කියලා නෙමෙයි. ඔහු නිදහසේ ඇවිදිනවා බැඳීමක් නැතුව. ඔබට පෘථග්ජන භාවයේ මේ ලෝකේ ජීවත් වෙන්න ගියාම අබද්දෝ නැති කරලා බද්දෝ හදලා දෙනවා. ඒක බාහිරේ ඇතෑරීමෙන් සිදුවෙන බන්ධනයන්ගෙන් මිදීමක් නොවේ. අන්න එතනයි මේ ප්‍රශ්නේ තිබෙන්නේ.
නමුත් ඉතින් සිංහලෙන් පොත් ලියනකොට ගෙදර දොරේ ඕක කරන්න බැරි හින්දා මහාන වුණා කියලාත් ලියපු පොත් තියෙනවා. එහෙම නැත්නම් තමන් සන්තක දේවල් ඔක්කොම විහාරස්ථානයකට සමාජ සේවා ආයතනයකට දීලා නිවන් දකින්න මහාන වුණ අය පිළිබඳ පුවත්පත්වල පොල් ගෙඩි අකුරෙන් වාර්තා තියෙනවා. ලොකු දේවල්. ඒවා ඉතින් පරම සත්‍ය වශයෙන් තමයි වාර්තාවල යන්නෙත් වාර්තාකරුවන් ලියන්නෙත් ඊට වඩා ප්‍රශස්ත ඊට වඩා අර්ථාන්විත දේවල් සසුනේ කරෙන්නේ නැහැ කියලා. බලමු ඊළඟ පදේ. අර වාගේ විඤ්ඤූ නරෝ සේරිතං පෙක්ඛමානෝ. ඔන්න නිකම් නරෝ වෙලා බෑ. නොනැති මිනිසෙක් වෙන්න වෙනවා. ඒ වගේම අන්න අර මුවාට හිමි නිදහස ඔබට පෙන්නනවා. සේරිතං පෙක්ඛමානේ නිදහස ස්වෛරී භාවයේ පතනුයේ. මේක තමයි වරද්දාගන්නෙත් මම හිතන්නේ. යම් ස්ත්‍රියෙක්ද යම් පුරුෂයෙක්ද යම් ගිහියෙක්ද යම් පැවිද්දෙක්ද. ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ. කඟ වේනා තනියෙන් හැසිරෙන අසේ එකලාව හැසිරෙනවා. ඒතකොට තනියෙන් කිව්වහම තනි වෙන්න ඕන කියලා තමයි හිතන්නේ. මේ ස්වෛරීත්වයට තියෙන බාධාව මොකක්ද? අන්නේ බාධාවම තමයි නිවන වහන්නේ. දැන් නිවන ගැන මට කතා කරන්න කීවේ. නිවන වහන ධර්මයන්ට කියනවා නීවරණ කියලා. ඒවා පොතෙත් නැහැ. පොතේ වචන විතරයි තියෙන. ලෝකේ කොහෙවත් නැහැ. ඒවා වැඩෙන්නේ ඔබේ සිතේ. නමුත් ඔබ මේන් නිදහස් වෙන්න කැමති නම් අර මුවා වගේ වෙන්න වෙනවා. මුවාට ආහාරත් හම්බ වෙනවා. හැබැයි ඇලිලත් නැහැ. අන්නේ අම්මා තාත්තා අතහැර යාම කියලා හිතන වෙනුවට තමන් සන්තක යුතුයකම් ඉටු කරමින් නොඇලී නොගැටී වාසය කරන්නේ කොහොමද කියන කාරණාව හොයාගන්න වෙනවා. එසේ නැත්නම් බුදුවරු සර්වඥ වෙන්නේ නැහැ. උන්වහන්සේලාගේ දැක්ම දූරදර්ශී වෙන්නේ නැහැ. මොකද ලෝකේ ඔක්කොටම බිරිඳ අතහැරලා දරුවා අතහැරලා අස්සාව අතහැරලා කැලේට ගිහින් මහානකම් කරන්න බෑ. උන්ට කන්න දෙන්න කෙනෙක් නැහැ. රට රැක ගන්නත් ඕන, දිනු කරගත්තු තාක්ෂණ රැක ගන්නත් ඕන, අනාගත පරපරකුත් ඕන. අද දක්වාම ප්‍රායෝගිකව බුදුන් වහන්සේ වදාළ දේ සියලු දෙනා පැවිදි වී එහෙම වුණේ නැහැ නේද ලෝකේ කොහෙවත් නේ. වෙන්නෙත් නැහැ. ඒ නිසා මේ අතහැරීම කියන පදයට දෙන ඔබ දෙන අර්ථයට එහා ගිය ගැඹුරක් තියෙනවා. ඒක කැලෙත් තියෙනවා. ආහාරත් තියෙනවා. නමුත් මේ ගහයට මේල් ගල් ගුහාවයට මම ඉන්න ඕන කියලා තෝරාගත්ත තරක් නෑ. ස්වෛරී නිදහසේ ඇවිදිනවා. ඔබට මේ ලෝකයේ තුල නිදහසේ ජීවත් වෙන්න තැනක් හදලා දෙන එක නේද බුදුරජාණන් වහන්සේ කරන්න හදන්නේ. ඔබ පෘථග්ජන භාවය තුළ නිදහස වෙනකොට බන්ධන වැඩි කරගන්න එක නේද කරන්නේ. බන්ධන වැඩි කරගන්න ඔබ මේ කියපු නිවනින් ඈතට යනවානේ. අන්න ඒක තේරුම් ගන්න. ඔබේ යම්කිසි හිතක හැඟීම් වගේක් හට ගන්නවා නම් බලවත් වෙනවා නම් මොහුකුරා යනවා නම් ඒකට වේපුල්ල භාවය කියලා කියන විපුලත්වයටපත් වීම. ඔබට සැනසීම අහිමි කරන ඔබට දුක් ගෙනත් දෙන ධර්මතා ටිකක් ඔබේ සිතේ හටගෙන විපුලත්වයටපත් වීම තුළ ඒවයින් ඔබට ලෝකෙට බැඳෙනව ඇරුණාම වෙන බැඳීමක් නැහැ. දැන් බුදුන් වහන්සේ භික්ෂු සංඝයා එක්ක හිටියා. බුදුන් වහන්සේ කිඹුල්ලප්පුරට වැඩම කළා. බුදුන් වහන්සේ රජවරු ඇසුරු කළා. තනියම හිටියද? අන්න ඒ චරිතයෙන් පෙන්වන්නේ අනිත් අය සංඝ ඇසුරුත් කරනවා. නමුත් දුකටපත් වෙන්න අවශ්‍ය ලෙන්ගතු කියන වචනේත් වැරදි. ලෝභ දේශ මොහ සහගත බැඳීමක් නැහැ. තවත් ගතාවක පෙන්වනවා පුණ්ඩරීකං යතාවග්ග තෝයේන නූපලිත්තති කියලත්. මඩවලක නෙළුම් මලක් හැදෙනවා. ඒක පිපෙනවා වතුරෙන් උඩට ඇවිදී.
දැන් ඊට පස්සේ මඩ එක්ක සම්බන්ධයක් නැහැ. මඩ ගඳක් නැහැ, සුවඳ තියෙන්නේ. අන්න ඒ වගේ මඩවලක පිපුර නෙළුම්වල වගේ මේ ලෝකේම ජීවත් වෙමින් මේ ලෝකේ මිනිස්සුන්ගේ හිතේ තිබෙනා වූ ක්ලේශ දුර්ගන්ධයෙන් නැතුව ජීවත් වෙන්න පුළුවන් එකක් තමයි මේ බන්ධනෙන් නිදහස් වීම. නැත්නම් මේ ඔබ කියන නිවන කියන වචනේ තියෙන්නේ. නිවන කියන වචනේට ඒ අර්ථය ගන්න බෑ. නිර්වාණ කියලා ගන්න ඕන. එතකොට ඒකේ වාන පදයට තෘෂ්ණාව කියලා යනවා, නිර් කියන එකට නැති වෙනවා, තෘෂ්ණාව නැති කියලා කියනවා. අන්න තෘෂ්ණාව නැති කියන එකෙන් තමයි අර සෛරී භාවය නැත්නම් නිදහස් බව කියලා කියන්නේ. ආයත් තෘෂ්ණාව කියන්නේ ඉඩ කඩම් වලට ගෙවල් වලට තියෙන ආසාව කියලා හිතන්න එපා. ඒක ඇස කන නාසය දිවකය මුල් කොටගෙන උපදින්නා වූ අරමුණට ඇතිවෙන ඇලීම ගැටීම. ලෝකේ හැම දෙයක්ම ඔබ දැනගන්නේ අරමුණක් මගින්. ලෝකේ හැමදාම ඔහොම තියෙනවා. ඔබ හදාගන්න අරමුණක් තුළ ඔබේ ඇලීම ගැටීම හට ගන්නවා. ඒ ඇලීම ගැටීම අතහැරීම හැරුණාම අම්මා අතහැරීම තාත්තා අතහැරීම කියන එකක් මේකෙන් කියවෙන්නේ නැහැ කියන එක බොහෝ සත්පුරුෂයෝ තේරුම් ගනිත්වා කියලා තමයි කියන්න තියෙන්නේ. මොකද තාමත් හිතන් ඉන්නවා සිද්ධාර්ථ කුමාරයා බිරිඳයි දරුවෝයි තාත්තයි අතහැරලා ගියා වගේ මේ යන්න ඕන කියලා. නෑ මේක තථාගතවරු හෙළි කරවදාලා වූ ශිල්ප ක්‍රමයක උදව්වෙන් කැලේම ඉන්න කැලේ අතාරින. අර මොවාගේ කතාවෙන් බෑනේ කැලේමයි ඉන්නේ නමුත් කැලේ පිළිබඳ බැඳීමක් නෑ. අන්න ඔබට මේ තමන්ට ඕන දේවල් කන්න කැලේ පුරා ඇවිදින මුවෙක් වගේ වෙන්නට මේ සේරිතම් පෙක්ක මානෝ නිදහසක් හොයනවා නම් හොයනවා නිදහස් තමයි හොයන්නේ හැමෝම. ඉගෙනගෙන රැකියාවක් කරලා මුදල් හදලා තරන යාන වාහන ගෙවල් හදලා මව්පියන් බවට පත් වෙලා ඔය දියුණුවක් නිදහසක් හොයනවා. ඒ නිසා නිදහස නැති කරන්නේ ඕවා නෙවෙයි. පෘථග්ජන භාවය. පෘථග්ජන භාවයෙන් ලෝකේ බලන කණ්ණාඩිය ගලවලා දාන්න බුදුහාමුදුරුවෝ ගන්නනවා. ඒ ව්‍යාජ කණ්ණාඩිය අයින් කරලා ලෝකේ බලන්න තථාගතයන් වහන්සේ උගන්වනවා. අන්න ඒක තමයි මේ බන්ධන නැතුව ජීවත් වෙනවා කියන්නේ. ඔතන දෙනවා බන්ධන සූත්‍රයේ කෙලෙස් බන්ධන කියලාත් කියනවා. නැත්නම් සංසාර බන්ධන කියලාත් කියනවා. මාර බන්ධන කියලාත් කියනවා. ඔය භික්ෂුන් වහන්සේලා ඇතුළු සාකච්ඡාවකදී චිත්තගහපති ඔවුන්ට මේ බාහිරයි අභ්‍යන්තරයි දෙක සම්බන්ධයෙන් මේක එකක්ද වැඳීම දෙකක්ද කියලා ගැටලුවක් හදාගන්න බැරි වෙලා මේ ඇහැ රූපයට බැඳලා රූපය ඇහැට බැඳිලාද සාකච්ඡාවක් යනවා. මෙතෙන්ට එන චිත්තගහපති උන්වහන්සේලාට වැඳලා වාඩි වෙලා මමයි දන්නේ ඔබ වහන්සේලා දන්නේ නැහැ මං කියන දේ අහන්න කියන අහංකාර වචනයක් ප්‍රකාශ කරන්නේ නැතිව වහන්සේලාගේ අවසර ලැබෙනවා නම් කියන සංඝාවුරයත් එක්කලා උපමාවකින් කිව්වහම යනකොට තේරෙනවායි කියලා මේ මෙන්න මේ ඔබටත් අදාළ මේ නිවන සම්බන්ධයෙන් පවතින බාධකයට අදාළ උපමාව කියලා තියෙනවා. අපි කියමුකෝ හානවා නැත්නම් කරත් දක්කනවායි කියලා. කළු ගවයා සහ සුදු ගවයා වෙන වෙනම ඉන්නේ. දැන් අමුතු බානකින් හරි නැත්නම් තවත් දෙකකින් හරි ඈඳනවා. අමුතු බාන් වලින් ඈඳන්නේ මේ හාන පොරු ගන්න ගත්තාම නගුලට මේ පොරුවට මොකකින් අපි කියමුකෝ රැහනක් කියලා. දැන් කළු ගුණා සුදු ගුණාට බැඳිලත් නැහැ සුදු ගුණා කළු ගුණාට බැඳිලත් නැහැ. රැහන වෙනයි. ඒකයි බන්ධනය.
මෙන්න මේක ඔබ හොයාගන්න වෙනවා. ඔබේ ඇස රූපෙට බැඳිලත් නැහැ, රූපෙට ඇස බැඳිලත් නැහැ. ඒ දෙක වෙනම. සොයරි. හදාගන්න එකක් බන්ධනය කියන්නේ. අන්නේ බන්ධනය තමයි අර මුවාට ඇවිදින්න බැරුව කැලේ ඉන්න වෙනවා වගේ ඔබට මේ සසරේ නිදහස් වෙන්න බැරුව මව පියා බිරිඳ දරුවන් හරියකියාව තව දේවල් ඔක්කොම එක්කලා ලෙන්ගතුකම නෙමෙයි බන්ධනය කියන්නේ. මතක තියාගන්න. මේ ලෝකෙට ලෙන්ගතුකම අවශ්‍යයි. කෙනෙකුට හානියක් විනාශයක් අපරාධයක් කරදරයක් කරන්න බැරි ආරක්ෂා කරන ඒ සුන්දරතන හැඟීම මව තුළ පියා තුළ ගුරුවරයා තුළ සහෝදර සහෝදරියන් තුළ තිබෙන ලෙන්ගතුකම. ඒක අතාරින්න කියලා හැම බුදුහාමුදුරුවෝ අදාරලා නැහැ. ඒක මනුස්සකම. ඊට එහාට ගිය දෙයක් තමයි මේ පෙන්වන්නේ. ඒ පොත තුලින් තේරුම් ගන්න නැතුව ඔබ තුලින් තේරුම් ගන්න බැරිද ඔබට? මේ බාහිර සහ අභ්‍යන්තරය අතර බාහිරේ රූපේ ඔබේ හිතේ හට ගන්නා රූප රූපේ, බාහිර ශබ්දේ ඔබේ හිතේ හට ගන්නා ශබ්ද රූපේ, බාහිර ගන්ධේ ඔබේ හට ගන්නා ගන්ධ රූපේ. මේකේ මේ දෙක අතර සිද්ධිය නැත්තම් දකින්න දේ වෙනුවට ඔබ දකින්න තිබෙන දේ වෙනුවට ඔබ දකින්න දේ වෙන එකක් වෙනවා. අර ඇතා හඳුනාගත්ත 10 දෙනා වගේ 10 දෙනෙකුෙන් ඇහුවොත් එහෙම ඔබට මොකද්ද පේන්නේ කියලා උත්තර 10ක් දෙවි. ඒ ලෝකේ තියෙන දෙයක් දැක්කද? ඔබේ සිතැඟි පරිදි දැක්කද? මෙන්න මෙහෙම මේ ජීවත් වෙන්න ගියාම පෘථග්ජන පුද්ගලයාට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගන්න මේ කරුණ නිසා ඒවට සීමාව ඉක්මවා යන බන්ධනයක් ඇති වෙනවා. එනිසා සසරට බැඳීම පෘථග්ජනයාගේ ජීවිතය තුළ තියෙන ක්‍රියාකාරීත්වයක්. ඔහු අතින් සිදුවෙන දෙයක් ඔහු දන්නේම නැතුව. ඔහුට ඉතින් අතහරින්න බැරිකම දාලා යන්න බැරිකම ආදී කොට ඇති නොඑක් කාරණා නිසා ඒ කාරණා නිසා කලබලයටපත් වීම ආදී නොඑක් කාරණා වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒක බුදුවරු ධර්ම දේශනා කරමින් මේ සම්බන්ධතා අතහරින්න කියලා කියන්නේ නැතුව බැඳීම අතහරින විදියක් දේශනා කරනවා. මොවා කැලේ අතහැරලා ගියේ නෑ, නමුත් තැනක ඉඳගෙන නිදහස ඇවිදිනවා. මිද සසරින් නිදහස් වීමද සංසාර දුක්ඛෙන් නිදහස් වීමද කියලා බලන්න ඕන. නිබ්බාණං පරමං සුඛං උතුම්ම සැපත නිර්වාණය කියලා කියනවා. නමුත් ඔබට ඒක තිබෙන බව සහ ඔබේ සිත තුළ තිබෙන බව වැටහෙන තුරු ඒ වැසී තිබෙන නිසා තේරෙන්නේ නැහැ. ඔබට ඒ වගේ එකක් පිළිබඳව විවයක් ලබා ගන්න පුළුවන්. ඒක නෙවෙයි ඒ වගේ එකක්. පුහුදුන් බව ඉන්න කෙනාට ඒක නොවුනත් ඒහා සමාන සංසුන් බවක් තියෙන තැනක් හොයා ගන්න පුළුවන්. නමුත් ඒ වැරදි පාරකින් ගිහින් එහෙම ගිහින් ඒ සම්පූර්ණ කරගන්න බෑ. මේ සිත කලබලයට පත් කරන ලෝභ දේශ මොහ ඊර්ෂ්‍යා ක්‍රෝධ ආදී අරමුණු වෙන්න නොදී තවත් හදාගත්ත අරමුණක් නැවත උපදින තයක් බවට පත් කරන ඒකෙම ටිකක් කලා ජීවත් වෙනකොට අර ඔබේ හිතට එන්න තියෙන කරදරවල පීඩනය ඔබට දැනෙන්නේ නැහැ. ඒව නෑ වගේ දැනෙනවා. නැති වෙලා නෙමෙයි මේ සමාධිය බලවත් වෙලා අරව යට වෙලා. නමුත් මේකට කොතරම් මැලෙනවද කියනවා නම් මිනිස්සු ඊට පස්සේ එතනම ඉන්න උත්සාහ කරනවා. ප්‍රතිඵලය රූප රාග අරූප රාග වූ තව භව බන්ධනයක් හැදිලා මෙහෙන් යන්න ගිහින් තව තැනකටලා ඉන්න වෙන එක. ඒ නිසා යමෙක් වන්දනා කරලා හරි තවත් මොනවා හරි මතුරුලා හරි සංසුන් සමාධියක් හොයාගන්න එක එහෙම දෙයක් සිත තුළ කියනවා කියලා හඳුනාගන්නට උදව්වක් වෙනවා. ඒක පස්සේ යන්න එපා. නැවත නැවතත් සිතට ඒ සමාධිය වැඩි වීම තුළින් කෙලෙස් මුල් සිදුවන්නේ නැතුව කෙලෙස් මුල් තියාගෙන ජීවිතය වෙනයි සමාධිය වෙනයි කියලා ඒ පාරේ යන්න එපා.
ඒකෙන් තේරුම් ගන්න දුක් ගෙනත් දෙන්නේ ලෝකේ කාරණා නෙමෙයි සිත තුළට එන්නා වූ ලෝභ දේශ මොහයන් කියන එක. ඒවා අර මොහොතේ සිදුුනේ තදංග යටපත් වෙලා යන එක. ඒක නැතුවම සැනසීමක් තියනව නේද කියලා තේරෙනවා. හැබැයි මේ නැති වෙලා තියෙන්නේ මුල් නැති වෙලා නෙවෙයි. මේක මේ විශේෂයෙන් ඔය භාවනා කරන්න ගිහින් සමාධියක් වඩාන වාඩි වෙලා ඉන්න අය ඒ සමාධිය පුළුල් කරන්න මහන්සි වෙන අය තේරුම් ගන්නතර කමක් නැහැ. සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ හෝ තවත් ඒ කාලේ හිටපු තවත් රහතන් වහන්සේගේ නමක් තියෙනවට මතක නැහැ. දැන් මේ වෙලාවේ මතක් වෙන්නේ මතක් වී පස්සේ උන්වහන්සේලා මේ පිළිබඳව වදාරලා තිබෙන දෙය මේ ත්‍රිපිටක ග්‍රන්ථවල තිබෙනවා. එය පාඩමක් කොට ගන්න ආදර්ශයක් කොට ගන්න විශේෂයෙන් ධර්මයේ සරණ කර ගන්න නැතුව නිවන් හොයන්න යන අය. තථාගතයන් වහන්සේලා වදාළ මාර්ගයේ නොයා හොරපාරෙන් නිවන් හොයන්න යන අය. කොහොමද ඒකට කියන්නේ? ඒ සංසුන් සමාධිය තුල අනිත්‍ය නැති නිසා ඒකට විරාගිකයි කියලා කියනවා. නමුත් ඒක තානි ද්විදානි කියලා කියනවා. ඒක එකක් නෙමෙයි දෙකක්. අන්න මේ බුදුන් වහන්සේ වදාළ මාර්ගය යන්නේ ඔබට හමු වෙන්නේ නැහැ. ඔබට හම්බ වෙන්නේ බොජ්ජංග විප්පයුක්තානි. බොජ්ජංග වඩන්න නැතුව බලෙන් කෙලෙස් ඈත් කිරීමෙන් ලබා ගන්නා වූ අත්කලමතාන යෝගයෙන් එකතු කරගත්තා වූ මේ සංසුන් බව. නමුත් උන්වහන්සේලා වදාරනවා ආර්ය මාර්ගයේ ගියාම ඔය සංසුන් බවම තමයි. නමුත් ඒකේ බොජ්ජංග සම්පයුක්තානි. ඒකේ අරකේ කාමාංග යට වෙලා තියෙනවා. මේකේ කාමාංග විනාශ වීමෙන් අවබෝධය ප්‍රමදාංග දියුණු වෙලා තියෙනවා. දැන් උන්වහන්සේලා මේක ශාසනයට සම්බන්ධ කරනවා. බොජ්ජංග සම්පයුක්තානි ආර්ය පුද්ගලානි. බොජ්ජංග සහිත සංසුන් බව තියෙන්නේ ආර්ය පුද්ගලයින්ට සෝවාන් ආදී මාර්ගඵලයට. බොජ්ජංග විත්තුප්තානි බාහිරකානි ඒක මාර්ගඵල වලින් පිටස්තරයි පෘථග්ජනයින් සතු සමාධියක්. නිසා වන්දනාවක් කළ පමණින් ගාථා කියව පමණින් ආනාපාන සිහිහුරු කර පමණින් සමාධියක් හම්බුන පමණින් ඒක සෝවාන් ඵලය හරි රහත් ඵලය හරි සාසනේ හම්බ වෙන්නා වූ සම්මා සමාධිය හරි කියලා නම් හිතන්න එපා. එහෙම අය ගොඩක් ඉන්නවා මේ රටේ. ලොකු දෙයක් කියලා හිතන අය. නෑ පොඩි දෙයක්. ඒක ලොකු දෙයක් නෙමෙයි. මේ ගමන් මගේ මෙහෙම දෙයක් හිතේ තියෙනවා කියලා දැනගන්න අවශ්‍ය පුංචි ගියක් විතරයි. නිසා හොරපාරෙන් යන්න එපා. තථාගතයන් වහන්සේ සඳහා ක්‍රම කීපයක් වදාලා. කීපයක් කියන්නත් බෑ ඕන තරම් ක්‍රම. උන්වහන්සේ මේ පිළිබඳව කළ පරිශ්‍රණෙදි උන්වහන්සේට හමු වුණා මේ සිත තුළ මේ බන්ධන වැඩෙන හැටි. ඔබේ මේ කෙලෙස් බන්ධන වැඩිමින් ඔබ සැනසීමෙන් ඈතට ගෙනෙන බලවත් වෙන හැටි දැනගත්තා. හොයාගත්තා. ඒක අර පෘථග්ජන සමාජය තුළ හැමදෙනා තුළම අඩු වැඩි වශයෙන් සිදු වෙනවා. ඒකට කියනවා පරිහාන ධම්මං ඕබික්වේ දේසිස්සාමි. පරිහාන ධම්මං ඕබික්වේ දේසිස්සාමි කියන්නේ ඉඩකඩම් නැති වෙනවට නෙවෙයි. ශරීර සෞඛ්‍ය නැති වෙනවට නෙවෙයි. සිතෙහි පවතින ස්වාභාවික සංසුන් බව වසා ඊට උඩින් කැලෑවක් වර්ධනය වෙන්න වගේ ලෝභ දේශ මොහයන් වැඩි වෙනකොට වේ පුල්ලත්වයට එනම් සැනසීම හිමි වෙනවා. ඒ ඔබ විසින් කරගන්න වරදක්. පෘථග්ජන සමාජයේ මව් කුසින් බිහි වූ තැන් පටන් මරණය දක්වාම මේක වැඩි දියුණු කරගන්නා පාරක යනවා. ඔන්න ඕක තමයි පෘථග්ජනයින්ගේ ඉරණම. ඔවුන්ට විවිධ මාර්ගෙන් මගහැරලා ඉන්න කවුරු හරි උගන්වයි මත්පැන් බීම ඇතුළු සමාධි භාවනා වැඩි වීම මගින්. ඔවුන්ට මේවා ක්ලේශ ධර්ම මේවැනු නිවීම වැහිලා තියෙන්නේ මේවා නැති කරගන්න පුළුවන් කියලා උගන්වන පාරක් විදර්ශනාවක් තුළ ඇරුණාම ධර්ම මාර්ගය තුළ ඇරුණාම සසරින් පරිබාහිරව නැහැ. අන්න ඔබ මේ හොයන නිවනට ඔබ සුත උතෙබෙන්නා වූ අල්ලා ගැනීමත් ඔබට පුරුදු කළ යුතු අතෑරීමත් තේරුම් ගන්න වෙනවා.
මේ මගේ දේශනාවල මේක මම අන්තිම විනාඩි 10-15 තුල හැමදාමත් කියන දෙයක්. මේ අල්ලා ගැනීම සිදු වෙන්නේ අරමුණ තුල, ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල. එතකොට ඒවා රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, පොට්ටබ්බ තණ්හා වලට අයිති වෙනවා. ඔබ නැවත නැවතත් අල්ලා ගැනීමෙන් අල්ලා ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් නීවරණය බලවත් වෙමින් ලෝභ මූලය, දේශ මූලය, මෝහ මූලය බලවත් වෙලා ඔබ නිවීමෙන් ඈතට යනවා. ඒ පෘථග්ජනයා කරන වැඩේ නිදහස් වෙන්න ඕන නම් කරන්න එපා කියන එකයි මේ පෙන්ලා තියෙන්නේ. එතකොට මෙන්න මේ කියන ආරණ්‍යෙහි වාසය කරන මොවා ආහාර ගෝචර හොයන්නට බන්ධනයක් නැසෙස ඇවිදිනවා වගේ. මේ ලෝකෙම ජීවත් වෙනකොට ඔබට අවශ්‍ය දේවල් ටික හොයාගන්න හෝ ජීවිතය අවසන් වෙනතුරු බැඳීමක් නැතුව ඇවිදින්න පුළුවන් වෙනවා. එහෙම ඒක සසර දුකින් නිදහස් වීම, සසරෙන් නිදහස් වීමක් තමයි. නමුත් ජීවිතෙන් නිදහස් වීම හෝ පරිසරයෙන් නිදහස් වීම නෙවෙයි. ඒ රාජරාජ මහා මාලිගාවල, ගල්ගෙවල් වල, මහා පාරේ නැත්තම් ගස් යට ඒ අවුරුදු 45 ගෙවුනේ නැතිද? එකට වඩා එකක් හොඳයි එහෙම කියලා කියපු වෙලාවක් තියෙනවද? ඔය කියන බන්ධන කියන ගතෙන් නිදහස් වෙලා තිබෙන නිසා. ඒ නිසා බැඳෙන පාර පෘථග්ජනයින්ට අයිති වැඩක්, ගැලවෙන පාර ආර්යයන්ට අයිති වැඩක්. ඔබ පෘථග්ජනයෙක් වශයෙන් ඉඳගෙන කවදාවත් නිවන් ප්‍රාර්ථනා කරන්න ලැබුණාම ඔබට ගැලවෙන පාරට වැටෙන්න බැරි නම් ඒක හමු වෙන්නේ නැහැ. ඔබ ගොඩබිමේ දියේ වසන මාළුවෙක්. නමුත් ඔබටත් මේ ගොඩබිම තියෙන බව තේරෙවි. ඒ චරිතෙන් අයින් වෙලා ඉබ්බගේ දර්ශනයට આવොත්. එතකොට මේ අල්ලා ගැනීම තුළ වැසෙන නිර්වාණය අතහැරීම තුළ මතුවෙන්න ගන්නවා. දැන් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද කියන්නේ සිතේ උපදින හැඟීම්නේ. ඒවට නීවරණ කියන්නේ ඒවා උපදිනවම නිවීම වෙහෙලා තියෙනවායි කියන එකනේ. ඒවා අතහරිනවා කියන එකනේ අර පහන සංඥාවල කාම විතර්ක, ව්‍යාපාද, හිංසා විතර්ක නාදිවාසයේදී කියලා තියෙන්නේ. පිළිගැනීම වෙනුවට නොපිළිගැනීම, අල්ලා ගැනීමට වෙනුවට අල්ලා නොගැනීම, එකතු වීමට වෙනුවට එකතු නොවීම. තව මොනවද මෙතෙන්ට ඕන වචන? ඒක මිනිසාට බුදුන් වහන්සේ ලබා දුන්නා වූ සරල පිළිවෙතක්. බොහොම පහසුයි. ඒ පහසු මඟ ගන්නට ඔබට අර පරම්පරාව තුළ නැත්තම් ලෝකෙ තුළ උගෙන ගත්තා වූ කාරණා ඉඩ දෙන්නේ නැහැ. ඒ තරම් ලේසි දෙයක් කියලා පිළිගන්න ලෑස්ති නැහැ. වසර 40කට පෙර දවසක් රාත්‍රියේදී මම මේ පිළිබඳව එදා තේරුණ දේවල් කිව්වා. සවන් දුන්න අය අතර බොහෝ දෙනෙක් කිව්වා නිවන ඔච්චර ලේසියෙන් ලබන්න පුළුවන් දෙයක්ද කියලා ඇහුවාරුණාම පිළිගත්තේ නැහැ. අද තරම් මේක පැහැදිලි කරන්න පුළුවන් හැකියාව තිබුණේ නැහැ. ඒකයි. නමුත් අද මම මේක ඔබට අත උඩ තියලා පෙන්නනවා නේද? ඔබ විසින් මෙන්න මේ මොහොතේ මේ උපන් කාම විතර්කයේදී, උපන් වේම්සා විතර්කයේදී, උපන් ව්‍යාපාද විතර්කයේදී ඔබ හදාගත්ත ඔබේ චිතේ අභ්‍යන්තරේ පවතින වූ කිලුට වශයෙන් පෙන්නලා ඒවා වඩන්න නම් මේවට එකතු වෙන්න ඕනේ. ඒවා ෂේ කරන්න නම් මේකට එකතු නොවී ඉන්න මෙතෙන්ද 100ක් දිනු කරන්න ඕන කියලා මම කියනවා නේද? ඔබ ලොකුවට කතා කරන්නා වූ පොතේ සහ ලෝ සමාජයේ පවතින සතිපට්ඨානේ එතෙන්ද ඕන බව මම කියනවා නේද? දැන් සතියක් නැති නිසා එකතු වෙලා අවුල් කරගන්නවා ජීවිතේ. සතිය උදව් කරනවා අවුල ලියා ගන්න. සතියක් නැති වෙලා මේ එන දේ මගේ ආත්ම කියලා නිත්සුකාත්ම සංකල්පයෙන් අරන් බැඳෙනවා කතරට. සතිය උදව් කරගන්න එකතු නොවීමට, ඒ ත්‍රිවිධ විතර්කයට එකතු නොවීමට, සිවුරියව භාවිතා කිරීමට, සිහින් කටයුතු කිරීමයි කියලාද අප්‍රමාදය කියලා කියනවා. දැන් මෙතනදී ඔය කියපු නිවන කියන වචනෙට යන පාර තියෙනවා. සසරට යන පාර ඇහි කනේ නාසයේ දිවේ කයේ පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව. පවේදිත් එහෙමයි, පිනේදිත් එහෙමයි, ධානෙදිත් එහෙමයි. ඒ සසරට යන පාර.
ඒ මිනිසුන් කරපු අල්ලා ගැනීම කියන එක තථාගතයන් වහන්සේ පෙළ දහමකින් විස්තර කරපු හැටි. දැන් සසරට යන පාරේ මොනවාවත් කරලා සසර හදනවා වරුණාම නිවනට යන්න නම් බැරි බව තේරුම් ගනිත්වා. මන්දයත් ඒ අනුසෝතගාමිත්වයක්මයි හැම විටම. එකට වඩා එකක් හොඳ වුණාට එකට වඩා එකක් සැප වැඩි වුණාට ඒ භවබන්ධනය තුලමයි පවතින්නේ. නම් සසරට යන පාරත් බාහිර තාර පාරක හෝ බොරළු පාරක නෑ. ඔබ අනුගමනය කරන ඇහි කනේ නාසය අනුගමන ප්‍රතිපදාව තුල තිබෙන දෙයක්. ගැලවෙන පාරත් නැත්නම් නිවනට යන පාරත් එතනම තියෙන දෙයක්. අර එන දෙයට සසර පුරුද්දෙන් එකතු වෙන එක තමයි අල්ලා ගැනීම කියලා කියන්නේ. බාර ගැනීම. බොහෝම කල් බලවත් වුණ බැවින් ශනේන් එතෙන් එකතු වෙනවා. ඒ සතිය නැති නිසා. මේකට එකතු වීමෙන් සසර දුක තේරුම් ගන්න පුළුවන් නම් භවබන්ධනේ තේරුම් ගන්න පුළුවන්. මේක එකතු නොවීමෙන් පස්ස නිරෝධයෙන් වේදනා නිරෝධය, වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධය, තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය, උපාදාන නිරෝධයෙන් අරමුණක් පස්සා භව නිරෝධෝ නිබ්බාණං කියන නිවීමට පාර බව තේරෙනවා නම් ඔබ මේ නිවන ගැනනේ අහුවේ. යලි යලිත් නැවත නැවතත් උදේ පටන් රැ වෙනතුරු ස්වකීය කර්තව්‍ය සමග යමින් මේ කියන එකතු නොවන තැනට ඔබ දියුණු කරගත්ත සිහියක් පාවිච්චි කරනවා නම් ඔබ දැන් අර යන පැත්තට යන කෙනා නෙවෙයි පටිසෝතගාමියා. ඔබ දැන් ගොඩ බිමත් ඉන්න පුළුවන්, මෝදෙත් ඉන්න පුළුවන් මාළුවෙක් වගේ වෙනවා. නැත්නම් ඉබ්බෙක් වගේ වෙනවා. එහෙම නැත්නම් ඔබට ඊට පස්සේ මුවාට වගේ මේ කැලේම මේ කාම ලෝකෙම ඉන්න පුළුවන් වෙනවා. නමුත් දුක්ගෙන දෙන ඇල්ම නැහැ. මාතෘත්වේ නැති වුණා, පීතෘත්වේ නැති වුණා, සහෝදරත්වේ නැති වුණා හැම නෙවෙයි. මතක තබා ගන්න. අපි හිතන්නේ මරි වෙත්තා වැරදි විදිහකට. ආයෙ ගෙදර නොෙන්නම ගෙදරින් යන එකක් වගේ වෙන අතහරිනවා කියන එකේ තේරුම. අම්මා තාත්තා අතහැරලා. මේ රටේ ජීවත් වෙන ස්වාමීන් වහන්සේලා කවුරුත් අම්මා තාත්තලා අතහැරලා නැහැ. ආදරෙන් සලකනවා, බලා ගන්නවා. බලා ගන්න කෙනෙක් නැත්තම් වෙනම හම්බ කරලා හදලා දෙනවා ගෙවල්. මම දන්නවා සමහර ස්වාමීන් වහන්සේලා තමන් ඉන්න තැන පුංචි ගෙයක් හදනවා, බලා ගන්න කෙනෙක් නැති අම්මලා තාත්තලා ගෙනත් තියාගෙන තමන්ට හම්බෙන දානෙන් පෝෂණය කරන්න. විනේ තියෙනවනේ මේ ඉඩක්. ඒ අතහැරලාද? එනිසායි මම කියන්නේ ඔකට අම්මා තැරීම තාත්තා තැරීම නෙමෙයි. ඉඩ කරන අම්මා තැරීම නෙවෙයි. අරමුණට එන ලෝභය, ද්වේෂය, මෝහය අතහැරීම. විතර්ක අතහැරීම. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. ඔන්න එකතු නොවීමෙන් අතහැරේ, එකතු වීමෙන් වර්ධනය වේ. සුළු න්‍යායක්. නැත්නම් න්‍යාය කියලා කියනනේ සූත්‍ර. පුංචි සූත්‍රයක් තියෙන්නේ. ඔබට එකතු වීමෙන් වර්ධනය වේ කියන එක තේරෙවි එකතු වෙලා කරගත්ත මොඩකම් ටිකෙන්. එකතු නොවීමෙන් ඔබ එකතු වෙලා සසරට බැඳෙන පාර වෙනුවට බුදුහාමුදුරුවෝ වෙත යන පාරට වැටෙයි. පියවරෙන් පියවර මේ සඳහා ලබාගත් මිනිස් ජීවිතය ඉතා වටිනවා. පාරම්පරික බෞද්ධකමත් එමත් ඉතා වටිනවා. ධර්ම ශ්‍රවණය කරන්න පුරුදු වීමත් ඉතා වටිනවා. ගැඹුරට අහන්න. ජාතක කතා අහලා, චරිත කතා අහලා, ඉස්සර සිදුවෙච්ච සිද්ධීන් බුදුබණ කියලා එවන් සතුටු වෙන්න බලන්න නැතුව ඔබ ගැන බලන්න. ඔබ තුල අසකරණාසය දිව ක්‍රියාත්මක කරලා ඔබට දුක හදන හැටි, ඔබ ඒවට අහු වෙන හැටි, ඒවා අහු වෙන්නේ නැතුව පාවිච්චි කරන්න පුළුවන් හැටි තේරුම් ගන්න. එවිට ඔබට භව ගාමිත්වයේ පිණිස ධම්මන්දේසේති බුදුන් වහන්සේගේ තියෙනවා. භව නිරෝධාය ධම්මන්දේසේතිත් හමු වෙනවා. නිරෝධය පිණිස. ඒ අය ඒක තේරුම් ගත්ත අය භික්ෂුද භික්ෂුණීද උපාසකද උපාසිකාද කියලා, ගිහිද පැවිදිද කියලා ලේබල් එකක් ගහන්නේ නැහැ. වෙන වචනයක් තිබෙනවා හැබැයි. ආර්ය අනාර්ය, ආර්ය විනය. මේ ආර්යයන් කියන අය ශූන්‍ය වෙලා යාම ලංකාව තුළ බුදු සසුනේ කලක් තිස්සේ සිදුවන දේ. ආර්යයන් නැති වෙනවා විමුක්තායතන සූත්‍රයේ අංග 5 හෝ 6 ඔස්සේ හොයනකොට කොතනින් හරි. ඒ ඕනෑම අංගයක් තුලින් හෙව්වට කමක් නැහැ. ඒ නිසා මාර්ගඵල නැති වුණායි කියලා ආයේ හටගන්න එහෙම බාධාවක් ත්‍රිපිටකේ නැහැ. බුදුන් දෙසෝ දේ තියෙනවා. ඒක
ඥාණයෙන් බලාගෙන හොයාගන්නට යාම තුළ කරුණු කීපයක් ඔස්සේ පෙන්නනවා. ආපහු මේ වැසුන නිදහස් ගෝචරය සමාජයට මතුවෙනවා. සමාජයට මතුවුනහම සමාජයේ ලෝභ බන්ධනයේ, දේශ බන්ධනයේ, මෝහ බන්ධනයෙන් තොර ජීවත් වෙනවා. ඔන්න බන්ධනය. ඒක ලේ ගමන වැඩි කරන්නෙත් නැති, සිතට ආතතියක් ලබා දෙන්නෙත් නැති, සුවසේ නිදා ගන්නත් පුළුවන්, හිනාව නැති කරන්නෙත් නැති මූනේ. පස්සද්ධියක් කියලා කියන්නේ ඒකනේ. පස්සද්ධි සම්බොජ්ජංගේ සැහැල්ලු බවක්. තථාගතයන් වහන්සේ වදාරන්නේ උන්වහන්සේ මේ தත්ත්වයට පත් වුණ බැවින් ලෝක ක්‍රියාකාරකම් හොයමේදී සුවසේ ජීවත් වෙමු කියලා. ඔබ මේ හොයන්න. අපි මේ ආවේ තේරුම් ගනිමින් හොයාගෙන ඔබේ බුද්ධියේ තරමට ඔබ මේක තේරුම් ගන්න බලන්න. තේරුම් ගත්තම ඔබට අනිවාර්යයෙන්ම මේ පටිසෝතගාමීත්වය කියලා කියන අනුගමනීය ප්‍රතිපදාවක් තුළ ලැබෙන ප්‍රතිඵලයක් නිකන් ලැබෙන්නේ නැහැ ඒක. ඒක හැමෝටම මම දකින්න එකක්. ඒක හැමෝටම චක්කුණා සංවරෝ සාදු සාදු සෝචේන සංවරෝ ගානේන සංවරෝ සාදු සාදු ජීවහාය සංවරෝ කායේන සංවරෝ සාදු සාදු ආචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත් සංවරෝ. සබ්බත් සංහිතෝ ඔහු සියල්ලෙන් සංගුණාම ඔහුට භික්ෂු කියලා කියනවා. ඇඳුමක වුණත් සියලු දුකින් මිදෙනවා. අර ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් සංවර වීම කියන එකේ ගැඹුරු අර්ථය හොයාගන්න. එවිට බුදුවරු ලෝට හෙළි කරවා දාලා වූ දහම් මඟ ඔබට විවෘත වෙනවා. ඒ හොයන ආපු අය ඔබ විවිධ තැන්වලට ගිය අය මාර්ගය කියලා වැරදි මාර්ග පෙන්වුවාට ප්‍රතිඵල නැති බව තේරෙනවා. හරියට එකේ ගිහින් බලපුවම මේ වැඩේ වෙනවද කියලා ඔබට ප්‍රතිඵල ලැබෙනකොට තේරෙයි. එතකොට සැක නැහැ. කාංකා විතරණ කියලා කියනවනේ. සැක දුරු වෙනවා. ප්‍රතිඵල ලැබෙනකොට සැක දුරු වෙන්නේ. අදාළ තේරුම් කරුණු තේරුම් ගැනීමට ඔබේ කාලය යොමු කරන්න, ලබාගත් ජීවිතයේ වටිනාකම තේරුම් ගන්න, සමාජයට පැවති තිබෙනා ඔබේ යුතුයකම් පැහැර නොහරින්න, යහපත් මිනිසෙක් වශයෙන් ඔබට සැහැල්ලුවෙන් ජීවත් වෙන්නට සහ පරලොව නොයන්න තරම් පාරක් බුදු සමය තුළ තිබෙනවා. ඒ හෙළි කරගන්නට ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේ වා හේතු ආසනාව වේවායි කියන ප්‍රාර්ථනාව කරමින් මම කරුණු පැහැදිලි කිරීම මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයෙන් දරනු ලබන්නේ A51B මිදිගහමුල්ල පැල්මඩුල්ල යන ලිපිනෙහි පදිංචි UR නන්දාවති මහත්මිය විසිනි. අරමුණු අතර පරලෝසපත්වන්ට යෙදුනා වූ UR නන්දාවති මහත්මියගේ මෑණියන් වූ EM බිසෝමැණිකේ පියාණන් වූ යු ලොකු බණ්ඩාර සහෝදරින් වූ යු කරුණාරත්න සහ යු සේනාරත්න ඇතුළු පරලෝසපත්වන අනිකුත් ඥාති හිතයිසීන්ද ස්වාමිපුරුෂයාගේ මව වූ HW කළුමැණිකේ මිය සහ පියාණන් වූ NS සෞම්මහාමි ලේකම් මහතා මාමණ්ඩිය වූ HW පුංචි මහත්මයා ඇතුළු පරලෝසපත් සියලු ඥාතීන්ද මෙම පුණ්‍ය මහිමේ බලයෙන් ඉක්මන් භවයකදී චතුස්සත්‍ය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමු. ඥාතීන්ට එසේම සුජීවත් සිටින දෙපාර්ශ්වයේම සියලු සොයුරියන්ද දරුමුණු පුරන් ඇතුළු සියලුම ඥාතීන්ටද මෙම කුසල් අනුමෝදන් වේවා. එසේම 2021 දෙසැම්බර් මාස 20 වෙනිදාට 6 වෙනි ජන්මදිනයේ යෙදෙන වෙත්තුජ්ජ චාවින්ද විජයරත්න පුතණුවන්ට නිදුක් නිරෝගී සුවය ලැබී ඔහුගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට අනාගත සුභ සිද්ධිය සැලසීමට මේ පුණ්‍ය මහිමේ හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමු. එසේම දැනට වෛද්‍ය ප්‍රතිකාර ලැබෙන සිටින දුලානී නාගසිංහ දිනයට ඉක්මන් සුවය සඳහා මෙම පුණ්‍ය ශක්තිය හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. එසේම ලෝට ධර්ම දානයේ බෙදා හරින්නා වූ දේශකින් වහන්සේටත් අනිකුත් මහා සංඝරත්නයටත් මෙම කුසල් අනුමෝදන් ඉක්මන් භවයකදී හැබැයි මට නම් ඉක්මන් භවයක් ප්‍රාර්ථනාවක් නැහැ. මතක තියාගන්න මේ කියන බණ මම පිළිපදින කෙනෙක්. ඉහාත්ම වශයෙන් කියන්නේ මේ ජීවිතේදීම චතුස්සත්‍ය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමු. ඉක්මන් භවයකදී කියන්න එපා ඔබට බණ තේරෙන්නේ නැහැ කියලා එකෙන් කියන්නේ. ඔබ තේරුම් අරන් නැහැ මේක ඉක්මන් භවයක් පතනවා නම්. බැරි වුණොත් භවගාමී වෙන එක වෙනයි භව නිරෝධ නිබ්බානං. මේ ජීවිතේ නිරෝධයෙන් කරන්න ඕන. එබැවින් අදාළ කරුණු තේරුම් ගන්න ඔබේ මේ පැතුම් සියල්ල සඵල වෙන්න අවශ්‍ය සේවායි කියලා ප්‍රාර්ථනා කරන අතර අනුග්‍රහක බවසුන් වශයෙන් කටයුතු කළා ඔබටත් ධර්ම ශ්‍රවණය කළ හැමටත් මේ මුවා කැලේ නිදහසේ ඇවිදින්නාසේ මේ ලෝකයේ ලෝභ දේශ මොහ බන්ධනයන්ගෙන් තොලව ජීවත් වෙන්නට මංපෙත් සැලසේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි.
ද්වේෂක්ඛයෝ නිබ්බානං